සංහිඳියාව. අද සංහිඳියාව ගැන කතා කරන්න හොඳම දවසක් බවට පත් වෙනවා. මොකද ලෝපුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවයේ සමරන විටදී අපේ ආදරණීය සහෝදරීන් ඒ ප්‍රධාන තේමාව බවට පත්වන්නේ එකමුතුව සහෝදරත්වය කියන කාරණේ මූලික කරගනිමින් මේ සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකාව අන් කවරදාටත් වඩා සංහිඳියාව කියන දේ පිළිබඳ සහෝදරත්වය කියන තැනට සරල වුණොත් අපි ඒ සහෝදරත්වය පිළිබඳ අන් කවරදාටත් වඩා කතා කරනවා. මේ කාලවකවානුව තුළ දිගින් දිගටම මාතෘකා නිර්මාණය වුණේ අපි අතර තිබුණා නම් 1970 ගණන් වල 80 ගණන් වල 90 ගණන් වල දශක 3කට ආසන්න කාලයක් තිස්සේ එකිනෙකා එනකොටා ගනිමින් බෝම්බ පුපුරමින් වෙඩි තියාගෙන අපේ රටේ ජාතීන් අතර වුණු අරගලයකටත් වඩා ත්‍රස්තවාදය මූලික කරගත් අරගලයක් දියත් වුණා. ඒ අරගලය තුලදී ජාතීන් බොහෝ සෙයින් අපි ඈත් වුණා, සහෝදරත්වයේ බොහෝ සෙයින් ඈත් වුණා, පළාත් වශයෙන් අපි ඈත් වුණා, දිස්ත්‍රික්ක වශයෙන් අපි ඈත් වුණා, මනුස්සකම වශයෙන් අපි ඈත් වුණා. මේ සියලු දේවලින් අපි ඈත් වෙන තැනටපත් වුණා මේ ජාතිවාදයේ මෙවැනි සංකල්පයන් නිසා. නමුත් වර්තමානයේ සහෝදරත්වයේ බිහිවිය යුතු තැනක අපේක්ෂා කරන තැනක අපි සියලු දෙනා සිටිනවා. ඒ නිසා අද දවසේදී අපි හිතුවා මේ දවසත් පාදක කරගනිමින් ආගමික හෝ වේවා, සමාජීය හෝ වේවා, සංස්කෘතික හෝ වේවා, මේ සියලු පැතිකඩකින් දේශපාලනික හෝ වේවා, මේ සියලුම අංශවලින් සංහිඳියාව කියන දේ බිහිවිය යුතු තැනකයි අපි සිටින්නේ. අපි එහා සම්බන්ධයෙන් සමාජයේ දැන්න කියන අපි සමාජයේ පිළිබඳ හොඳින් කියවන සමාජයත් එක්ක ගනුදෙනු කරන පාර්ශවීන්ට ආරාධනා කරා අද දවසේදී මේ උදෑසන කතා බහට යනුව වලත් ගණක අධිකාරී හර්ෂ ගුණසේන මහතාට අපි මීට කලින් එතුමන් සමගින් කතා කරා මේ සංහිඳියාව කියන කාරණේ පිළිබඳ. හර්ෂ ගුණසේන මහතා සමගින් අපි අද උදෑසන කතා බහ ආයිබෝන් බොහොම ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. සරල තැනින්ම අපි කතා බහ ටිකක් පටන් ගමු. සංහිඳියාව සරලවම පැහැදිලි කරගත්තොත් සංහිඳියාව කියලා කියන්නේ දැන් අපේ ලංකාව ගැන ගත්තොත් එහෙම ලංකාවේ ජාතීන් අතර අර්බුදයක් තියෙනවා සෑහෙන කාලයක ඉඳන්. සංහිඳියාව කියලා කියන්නේ අපි දැනට අදහස් කරන්නේ මේ ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය වීම. දැන් උදාහරණයක් විදිහට දැන් අපේ ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාවේ නිදහස ලබා ගනිද්දී එක රටක් එක ජාතියක් වශයෙන් වන ව්‍යාපාරයට විශාල වැදගත්කමක් ලැබුණා. මහත්මා ගාන්ධි ප්‍රමුඛ නිදහස් ව්‍යාපාරයේ නායකයන් විසින් ඔවුන් එක ජාතියක්, එක ඉන්දියානු ජාතියක් කියන දේ හදාගත්තා ඒ කාලේ. නමුත් අපේ රටේ එහෙම උනේ නැහැ. ඒ නිසා ජාතීන් අතර අර්බුදයක් ඇති වෙලා තියෙනවා. එක ශ්‍රී ලාංකික ජාතියක් කියන දේ අපේ අතේ අද නැහැ. ඒතර සංහිඳියාව වශයෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ ඒ ජාතීන් අතර සහයෝගීතාවය සහ එතනින් එහාට ගිහිල්ලා තනිකර එක ශ්‍රී ලාංකික ජාතියක් හදා ගැනීමයි. මේක අත්‍යවශ්‍ය කාරණයක් අද. හොඳයි. ඒ දේ තුල බලන විටදී අපි උතුරට ගියත් දකුණට ගියත් අපි එක්තරා විදිහකින් අපි අයිතිවාසිකම් පිළිබඳව අපි කතා කරනවා. අපි පොඩ්ඩක් උතුරට යමු උදාහරණයක් විදිහට. අද අපි කොළඹ තියෙන ප්‍රධාන පාසලක් හෝ වේවා, අද අපි කොළඹ තියෙන අපේ ඉඩමක් හෝ වේවා, අපි ඒ පිළිබඳ කොයිතරම්නම් සංවේදීද කියන දේ අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හැබැයි අපි උතුරට යනකොට ඔවුන් හරි හම්බ කරගත්ත දේවල්, ඔවුන්ට වෙන්නුණු ඉඩම්, ඔවුන්ගේ පාසල්, මේ දේවල් අද පාසල් විදිහට නෙමෙයි, ඔවුන්ගේ ඉඩම් ඔවුන්ගේ පරිභෝජනයට නෙමෙයි, වෙන වෙන යම් වුණු කටයුතු වලට යොදා ගන්න සිදු වෙලා තියෙනවා නම් අද වෙද්දී ඔවුන්ට දැනෙන හැඟීම පිළිබඳ අපේ පැත්තෙන් හිතුවොත් අපි අමුතුවෙන් කියව යුතු නැහැ. ඒ නිසා ඇතැම් විට අසාධාරණයන් බොහෝ සෙයින් සිදු වෙලා ඇති. නමුත් ඒවා ජාතික ආරක්ෂාව කියන සංකල්පෙ මත පදනම් සිදු කරන දේවල්. නමුත් ඔවුන් පරිගණන කරන දේවල් නෙමෙයි. කෙසේ වෙතත් අසාධාරණයන් සිදුවන්නට ඇති. ඒ අසාධාරණයන් පුපුරා යාම තුළ තමයි අවසානයේදී ඒක විප්ලවයක්, අරගලයක්, ත්‍රස්තවාදයක් දක්වා දුරදිග ගියේ ජනතාව මූලික කරගනිමින්. අපේ රටේ යම්කිසි ගැටලුවක් ඇති වුණා නම් ජාතීන් අතර හෝ වේවා, එක්තරා විදිහකින් ත්‍රස්තවාදයේ අතර හෝ වේවා, මේ විදිහට අර්ථකථනය කරනවා. අපේ රටේ එහෙම ගැටුමක් ඇති වෙන්න හේතුව මොකක්ද උනේ? අපේ රටේ එකම ඒ විදිහේ ගැටුමක් ඇති වෙන්න හේතුව උනේ අර මං කලින් කිව්වා වගේ එක් ශ්‍රී ලාංකික ජාතියක් නොතිබීම. දැන් උදාහරණයක් වශයෙන් දැන් ජනාධිපතිතුමා මේ ඊයේ පෙරේදා එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර 70 වෙනි සංවත්සරයේදී ප්‍රකාශ කළා ඩී.එස්. සේනානායක අගමැතිතුමා අවුරුදු 70කට කලින් එක්සත් ජාතික පක්ෂය ඇති කරද්දී සියලු ජාතීන් එකතු කරගෙන, එක්සත් ජාතික කියන්නේ ඒකයි, සියලු ජාතීන් එකතු කරගෙන තමයි මේ පක්ෂය හැදුවේ. මොකද ඒ අවස්ථාවේදී ඩී.එස්. සේනානායක අගමැතිතුමා දැක්කා මේ රට අලුතෙන් නිදහස් වෙච්ච රටට සියලුම ජාතීන් එකතු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් කියලා. කිසිකෙක් කොන් කළ නොහැකි. එතකොට ඒ පදනම මත ඉඳගෙන තමයි එක්සත් ජාතික පක්ෂය හැදුවේ. නමුත් දැන් ජනාධිපතිතුමා කියනවා අවුරුදු 70කට පස්සෙත් අපි ඒ තැනටමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. අපිට ඒ දේ ඉෂ්ට කරගන්න බැරි වුණා. එතකොට
දැන් ඒ දේ ඉෂ්ට කරගන්න බැරි වුණේ ඇයි? එතකොට ඒ කාලයක් තිස්සේ අපේ දේශපාලන නායකත්වයේ සහ අපේ ජනතාවගේ තිබිච්ච යම් යම් ආකල්ප නිසා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම බණ්ඩාරනායක මහත්තයා බලයට පැමිණෙන සිංහල භාෂාවට ප්‍රමුඛත්වය දීම අරමුණු කරගෙන නමුත් බණ්ඩාරනායක මහත්මයාම ඊට පස්සේ දෙමළ භාෂාව විශේෂ විධිවිධාන පනත අරගෙන ඇවිල්ලා බණ්ඩාරනායක චෙල්වනායකම ගිවිසුම ගහන වෙලාවේදී විරුද්ධ පක්ෂයේ හිටපු එක්සත් ජාතික පක්ෂයකට විරුද්ධ වෙනවා සහ මේ රටේ හිටපු බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ යම් බලවේග ඒකට විරුද්ධ වෙනවා. ඊට පස්සේ 960 ගණන් වල ඩඩ්ලි සේනානායක මහත්මයා අගමැති වෙලා ඩඩ්ලි චෙන්නනායකම ගිවිසුම ගහනවා. නමුත් ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට විරුද්ධ පක්ෂය හිටියා, වමේ පක්ෂයත් හිටියා, සම සමාජ පක්ෂය සහ කමියුනිස්ට් පක්ෂය. ඔවුන් සියලු දෙනාම මේකට විරුද්ධ වෙනවා. එතකොට යම්කිසි එකඟතාවයක්. දැන් ඒ එකඟතාවය එදා ඇති කරගත්තා නම් මේ 30 අවුරුදු යුද්ධයකට අපිට යන්න වෙන්නේ නැහැ. එතකොට ඒ එකඟතාවයේ එදා ඇති කර ගැනීමට දේශපාලන පක්ෂ විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ සිට දේශපාලන පක්ෂ විරුද්ධ වෙනවා. ඒ පක්ෂයම නැවත බලයටපත් වුණාම ඒ දේ කරන්න හැදුවාම අර කලින් කරන්න හදුව පක්ෂය ඒකට විරුද්ධ වෙනවා. ඊළඟට රටේ පුළුල් මහජනතාවගේ යම්කිසි මතවාදයක් තිබුණා, දෙමළ විරෝධී මතවාදයක් සිංහල පැත්තේ. දෙමළ පැත්තෙනුත් ඒ වගේ මතවාදයක් තිබුණා. දැන් මෙන්න මේ එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකීම. ඒ කියන්නේ DSN නායක අගමැතිතුමා බලාපොරොත්තු වෙච්ච එකඟතාවයක්, එක ජාතියක් ඇති කර ගැනීම අපේ අතින් සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගියා. එතකොට මේ යුද්ධයට මූලික හේතු වුණේ මේකයි. දැන් ඊට වඩා මෑත කාලයේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්න කාලේ දිස්ත්‍රික් සභා වලට එකඟ වුණා මේ ඒවකට තිබුණ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ. නමුත් ඒකත් මැතිවරණවලදී මැතිවරණ වංචා හරහා නොඑක් අකටයුතුකම් සිදු වුණා. එතකොට මේ අපිට ලැබිච්ච අවස්ථා එකින් එක අපෙන් ගිලිහිලා ගියා. එතකොට ඒකට මේ උත්තරයක් හැටියට තමයි මේ ත්‍රස්තවාදී ක්‍රියාවක් නැති වුණේ. හොඳයි. අපි දේශපාලනයේ පැත්තට එනකොට දේශපාලනයේ එක්තරා විදිහකින් තමුන්ගේ පටු අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ජාතිවාදයේ වැපුරු අවස්ථාවන් අපේ අතීතයේ පිළිබඳ අවධානය යොමු කළොත් නැතුව අමු නොවේ. හැබැයි වර්තමානයේ පවතින දේශපාලනික යාන්ත්‍රණය අපි දැක්කා ඔබතුමා කියපු විදිහටම 70 වෙනි සංවත්සරයේදී එක්සත් ජාතික පක්ෂ ආරම්භක සමාජිකයෙකු වුණු SWRD බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952 දී බිහි කරනවට 52 දී බිහි කළත් එතුමාගේ ඡායාරූපයක් අද ජනාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට ජනාධිපතිතුමන් වෙත අග්‍රාමාත්‍යවරයා පිළිනමන ආකාරයේ දේශපාලනික සංස්කෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා. මේ ජාතික ආණ්ඩුව ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු යන ගමන සංහිඳියාවට කොයිතරම් ප්‍රයෝජනවත්ද? සංහිඳියාවට අනිවාර්ය අවශ්‍යතාවයක්. මොකද මම කලින් සඳහන් කළා වගේ මූලික වශයෙන් දේශපාලන පක්ෂ විවිධ මත දරලා එක් දේශපාලන පක්ෂයක් කරන්න හදන දේට විරුද්ධ වීම නිසා තමයි මේ අපිට සංහිඳියාවක් ඇති කරගන්න බැරි වුණේ. එතකොට මේ අවස්ථාවේදී දැන් විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා මේ මැතිවරණයට කලින් බොහෝ පෙර ඔහු මේ කියා සිටියා අපි හදන්නේ ජාතික ආණ්ඩුවක් කියලා. ඔහු කියා සිටියා මේ අර ලිච්ඡවි ක්‍රමය ගැන ඔහු කතා කරා. ඊටත් පෙර මේ එක්සත් ජාතික පක්ෂය අරගෙන ආව අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවුරුදු 2-3කට කලින් බලයට එන්න අවුරුදු 2කට විතර කලින් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවක් අරගෙන ආවා. ඒ ව්‍යවස්ථාවේදී සඳහන් වුණා මට මතක විදිහට පළාත් සභාවල මහ ඇමතිවරයා පත් වෙනා වැඩි ඡන්දයෙන් ඊළඟට ඡන්ද ගන්න පුද්ගලයා නියෝජ්‍ය මහ ඇමති වෙනවා. ඒ කියන්නේ විරුද්ධ පක්ෂය. එතකොට සම්මුතිවාදී ආණ්ඩුවක් තමයි ඔහු යෝජනා කරලා තිබුණේ. ඔහු සඳහන් කරා ඒකට මේ ලිච්ඡවි ක්‍රමය කියලා. ඒ කියන්නේ ලිච්ඡවි ක්‍රමයේ තියෙන්නේ සමගියෙන් කතා කිරීම, සමගියෙන් සාකච්ඡා කිරීම සහ සමගියෙන් විසිරයම් පදනම් වෙලා සාකච්ඡාව මත පදනම් වෙච්ච දෙයක්. එතකොට මේ මැතිවරණයට පෙරත් ඔහු පැහැදිලිවම කියා සිටියා අපි හදන්නේ ජාතික ආණ්ඩුවක් කියලා. මොන පක්ෂ මේ වැඩි ඡන්ද ගත්තත්. එතකොට ඒ අනුව මේ ජාතික ආණ්ඩුවක් හැදිලා තියෙනවා. ඇයි මේ ජාතික ආණ්ඩුවක් හැදුවේ? ජාතික ආණ්ඩුවක් හැදුවේ පැහැදිලිවම
අපේ මේ ජාතික ප්‍රශ්නය තියෙනවා, සංහිඳියාව තියෙනවා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා ගැනීම තියෙනවා. දැන් මේ කාරණා සම්බන්ධයෙන් කතා කරනකොට ප්‍රධාන විරුද්ධ පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාවයකට පැමිණිය යුතුයි. ඒ කියන්නේ නිකන් පාර්ලිමේන්තුවේ ඔහු කියා තිබුණා. ඒක නිකන් පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් ගන්න එක නෙමෙයි, මුළු රටේම 3/2ක්. මුළු රටේම ජනතාවගේ අභිමතාර්ථ සලකා බැලීමක් කළ යුතු වෙනවා. එතකොට දැන් අපේ රටේ කලින් තිබිච්ච දේශපාලන වාතාවරණය දිහා සලකා බලනකොට මේ දේ අනිවාර්ය අවශ්‍යතාවයක්. දැන් උදාහරණයක් වශයෙන් වෙන රටක එහෙම ගත්තොත් එහෙම සමහර විට මේ වගේ දේවල් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ බලයේ ඉන්න පක්ෂය තමුන්ගේ රටේ, තමුන්ගේ ජාතියේ අභිවෘද්ධිය සඳහා යම්කිසි තීරණයක් ගන්නකොට විරුද්ධ දේශපාලන පක්ෂය ඒකට විරුද්ධ නොවෙනවා. රයිට්? එතකොට දැන් ලංකාවේ එහෙම උනේ නැහැ. ලංකාවේ ඔවුන් ඇත්ත වශයෙන්ම උනේ දැන් විරුද්ධ දේශපාලන පක්ෂය ඔවුන්ගේ පක්ෂයේ අභිමතාර්ථ සමස්ත ජාතිය අභිමතාර්ථ වලට වඩා ඉහළින් තියෙනවා. ඒකයි වෙලා දෙන්නේ. ඒ කියන්නේ තමුන්ගේ පක්ෂයේ අභිමතාර්ථය ජමුල් සමස්ත ජාතියේම අභිමතාර්ථයට වඩා ඉහළින් තියෙනවා. දැන් මෙන්න මේ සංස්කෘතික ලක්ෂණය බාගලාට අපේ සමාජයේ දේශපාලන පක්ෂය විතරක් නෙවෙයි, සමාජයේ අනිත් කොටස් වලත් මේ වගේ තත්ත්වයක් දකින්න ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් ආයතනයක වැඩ කරනකොට ආයතනයේ සමහරලාට එක්තරා දෙපාර්තමේන්තුවක් තමුන්ගේ දෙපාර්තමේන්තුවේ අභිමතාර්ථ සමස්ත ආයතනයේ අභිමතාර්ථ වලට වඩා ඉහළින් තියන්න පුළුවන්. දැන් මේ තත්ත්වයම තමයි මේ සමස්ත ජාතියටමත් වෙලා තියෙන්නේ. ඒතකොට මේ නිසා මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වීම එකඟතාවයකට පැමිණිලා රටේ මූලික ප්‍රශ්න, ඒ කියන්නේ මේ උතුරේ ප්‍රශ්නය සහ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාදා ගැනීම සහ අපිට අවශ්‍ය කරන ජාතික ප්‍රතිපත්ති තියෙනවා නම් ඉදිරියේදී ජාතික ප්‍රතිපත්ති සකසා ගැනීම වගේ දේවල් මේ අවස්ථාවේදී කළ යුතුයි. අපිට දැන් ලැබිලා තියෙන්නේ ඊටාම අනර්ග අවස්ථාවක්. මේ අවස්ථාව පැහැර නොහැරිය යුතුයි. හොඳයි. බොහොම පැහැදිලි. දේශපාලනික වශයෙන් අපිට ලැබී තිබෙන ඉතාමත්ම හොඳම අවස්ථාව. ප්‍රධාන පක්ෂ දෙකකට ඒකාබද්ධයි, බෙදුණු යුගයන් ඉවරයි. දැන් දේශපාලනික වශයෙන් සංහිඳියාව ස්ථාපිත වුණු තැනකදී රටේ ජාතීන් අතර සංහිඳියාව බිහි කර ගැනීම කියන ක්‍රියාවලියට අපි යන්නට ඕනේ. සමාජය පිළිබඳ අපි අවධානය යොමු කළොත් වෛද්‍යවරයා හෝ වේවා, වෙනත් පුරුතිකෙන් හෝ වේවා, සාමාන්‍ය පුරවැසියා හෝ වේවා, ඔවුන්ගේ චිත්‍රය, ඔවුන් තුළ පවතින චිත්‍රය ඉතාමත් වැදගත් වෙනවා සංහිඳියාව පිළිබඳ. අපි දන්නවා අද දවසේදී මුස්ලිම් ආදරණීය අපේ සහෝදරීන් සමරනවා, ඔවුන්ගේ සහෝදරත්වය මුල් කර ගනිමින් හජ් උත්සවයද සමරනවා. හැබැයි මුස්ලිම් ජාතිකයන් පිළිබඳ අපේ තුළ තියෙන සිතුවිල්ල, දෙමළ ජාතිකයන් පිළිබඳ අපේ තුළ තියෙන සිතුවිල්ල, සිංහල ජාතීන් පිළිබඳ අපේ තුළ තියෙන සිතුවිල්ල, මේ කියන සිතුවිල්ල ඉතාමත්ම ප්‍රබල බල සම්පන්න වූ සාධකයක් වෙනවා සංහිඳියාව ඇති කිරීමේදී. කොහොමද මිනිස්සු තමුන් වෙනස් කරගන්නේ? මිනිස්සු මේ ප්‍රශ්නය ගැන තව ටිකක් එහාට ගිහිල්ලා ඉතිහාසයෙන් කිව්වොත් එහෙම, දැන් අපේ ඉතිහාසය ගත්තොත් එහෙම අපේ ඉතිහාසයේ මේ වර්ගයේ මේ විදිහේ බෙදීමක් තිබිලා නැහැ. දැන් පුරාණ කාලේ අපේ මතයක් තියෙනවා අපේ රටේ ඉතිහාසය පුරා දෙමළ ජනතාව සිංහල ජනතාවට විරුද්ධව වැඩ කරා කියන එක මතයක් ඇති වෙලා තියෙනවා. නමුත් පැරණි කාලයේ සිදුවුනේ තනිකරම රජවරුන් අතර යුද්ධයි. එහෙම නැතුව ජාතීන් අතර යුද්ධ ඇතුනේ නැහැ. දැන් එළාර දුටුගැමුණු යුද්ධය ගත්තත් එහෙම ඒක රජවරුන් අතර යුද්ධයක්. එළාරගේ සේනාවේ හරියට හිටියා සිංහලයෝ. ඊට පස්සේ නොයෙකුත් අවස්ථාවල සිංහල රජවරු ද්‍රවිඩ සේනාවන් අරගෙන ආව තමුන්ට විරුද්ධ සිංහල රජවරුන් සමග යුද්ධ කිරීම සඳහා. දැන් මුගලන් ද්‍රවිඩ සේනාවක් අරගෙන ආවා මේ කාශ්‍යපට විරුද්ධව යුද්ධ කරන්න. ඒ වගේ ඉන්දියාවෙත් තිබුණා සොලි, පාණ්ඩ්‍ය, කේරළ, ඒ වගේ විවිධ ද්‍රවිඩ ජාතිකයන්. ඒතකොට එක් ද්‍රවිඩ ජාතිකයකින් සහයෝගය අරගෙන තවත් චෝලයන්ට විරුද්ධව සටන් කිරීම සඳහා අපි යොමු වුණා. එතකොට ඉතිහාසය පුරා සැලකිල්ලෙන් ගත්තාම අපේ රටේ තිබුණේ මේ ජාතීන් අතර අර්බුදයකට වඩා රජකුමාරවරුන් අතර අර්බුදයක්. මේක සමහරලාට ජාතීන් අතර මේ වෙන්න පුළුවන්. දැන් අපේ රට වඩාත්ම හානියක් කරපු පුද්ගලයා තමයි කාලිංග මහත්මයා.
නමුත් සමහර බොහෝ දෙනෙක් හිතනවා මේ එලාර තමයි මේ හානිය සිදු කළේ කියලා. මොකද ඉතිහාසයේ වැරදි ලෙස කියවීම නිසා. කාලිංග මාගේ අපේ ශිෂ්ටාචාරය තනිකරම විනාශ කරා. අපිට තිබිච්ච අගනා සාහිත්‍ය කෘති නැති වෙලා ගියා කාලිංග මාගේ නිසා. නමුත් කාලිංග මාගේ ද්‍රවිඩයක් නෙමෙයි. කාලිංග මාගේ ආවෙත් මේ විජයාපුර රටෙන්ම තමයි. කාලිංග දේශයෙන්. චෝලයක් නෙමෙයි. හැබැයි ඔහු අරගෙන ආවේ චෝල සේනාවක්. එතකොට මේ පුරාතන කාලේ අපේ ජාතීන් අතර විරසකයක් තිබුණේ නැහැ. දැන් යුද්ධය ආරම්භන කාලේ වුණත් සිංහල දෙමළ ගම්මානවල මිනිස්සු බොහොම සමගියෙන් ජීවත් වුණා ඒ පළාත්වල. නමුත් නිදහසෙන් පසුව මේ විවිධ දේශපාලන බලවේගවල පෙළඹීම මත මේ ජාතීන් අතර විරසකය ඇති වෙලා තියෙනවා. දැන් මුස්ලිම් මිනිස්සු කාලාන්තරයක් තිස්සේ මේ සිංහල මිනිස්සුත් සමග එකට ජීවත් වෙනවා. දෙමළ අයත් සමග එකට ජීවත් වෙනවා. ඔවුන් මික්ස් වෙලා ඉන්නේ. වෙන් වෙලා මේකක් නැහැ. එතකොට මේ විරසකය කාලෙන් කාලෙට යම්කිසි දේශපාලන බලවේග මසින් විෂ බීජ පතුරවලා මේ මිනිස්සුන්ට වැරදි අදහස් දීලා මිනිස්සු ભેද කිරීමක් වෙලා තියෙනවා. එහෙම නැතුව මිනිස්සු සාමාන්‍යයෙන් එදිනෙදා මේ වෙනකොට මේ ಜಾති ભેදවාදයක් එහෙම දෙයක් නැහැ. සාමාන්‍යයෙන් පහළ මට්ටමේ. සමහර වෙලාවට වෘත්තිකයන් අතර තියෙන්න පුළුවන් වෘත්තිමය ඊර්ෂ්‍යාවක් තියෙන්න පුළුවන්. ජාතීන් විවිධ මෙයන්. ඒතකොට ඒකත් ඒගොල්ලන් සමහර වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් තමුන්ගේ යම් යම් ප්‍රයෝජන සඳහා. අපි අපේ අධ්‍යාපන ක්‍රමයට આવොත් අධ්‍යාපන ක්‍රමය තුළ ජාතීන් අතර සහෝදරත්වයේ සංහිඳියාව කියන කාරණා වර්ධනය කරන්න ආකාරයේ ප්‍රවේශයක් තිබෙනවද? අපි ඉගෙන ගන්න දේ තමයි අපි අනාගතයේදී පුරවැසියන් විදිහට ඒ දේවල් තමයි ප්‍රගුණ කරන්නේ සහ ඒ දේවල් තමයි අපි සමාජගත කරන්නේ. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය සංහිඳියාව වෙනුවෙන් හොඳ පාරක් කපලා තියෙනවද? සංහිඳියාව වෙනුවෙන් මම දන්න තරමට හොඳ පාරක් කපලා නැහැ. හැබැයි දැනට යම් යම් දේවල් දැන් කාලෙක ඉඳන් සිංහල ළමයින්ට දෙමළ උගන්වනවා. සහ දෙමළ ළමයින්ට සිංහල උගන්වනවා. ඒක ඉතාම හොඳ දෙයක්. දැන් ඔය බෙදීම හුඟක් වෙලාට ඇති උනේ දැන් කලින් නිදහස් අධ්‍යාපනය තිබුණා. නිදහස් අධ්‍යාපනය දුන්නේ මේ කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපනය මේ ඉංග්‍රීසි අධ්‍යාපනය නිදහස් කළා. ඒ කියන්නේ කලින් ඊට කලින් වුණත් සිංහල අධ්‍යාපනයට ගාස්තු අය කරේ නැහැ. ගාස්තු අය කරේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට. ඒතකොට කන්නංගර මහත්තයා ඇවිල්ලා ඉංග්‍රීසි අධ්‍යාපනය නිදහස් කළා. කිසිම ගාස්තුවකින් තොරව. ඊට පසු කාලීනව මේ මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීම නිසා දැන් සමහර වෙලාවට දැන් කොළඹ එහෙම ගත්තොත් එහෙම ඒ දවස්වල සිංහල දෙමළ ළමයි එකට ඉගෙන ගත්තා. දැන් මේ මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීම නිසා සිංහල සහ දෙමළ පාසල් වෙන් වෙලා තියෙනවා. දැන් පාසල් වශයෙන් ගත්තොත් එහෙම වෙනම තියෙනවා දෙමළ පාසල්. වෙනම තියෙනවා මුස්ලිම් පාසල්. වෙනම තියෙනවා සිංහල පාසල්. මෙසේ නොවිය යුතුයි. අධ්‍යාපනය කියන්නේ මේ සිංහල දෙමළ සම්බන්ධයක් නැහැනේ. ආගමේ සම්බන්ධයකුත් නැහැ අධ්‍යාපනයට. අධ්‍යාපනය කියන්නේ මේ තමුන්ගේ දැනුම වර්ධනය කර ගැනීම. එතකොට ඒකට ජාතිය හෝ ආගම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අතීතයේදී දැන් උදාහරණයක් වශයෙන් කොළඹ ආනන්ද මහාවිද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේදී දැන් බෞද්ධ ආගමට එරෙහිව දැන් ඒ දවස්වල අධිපතිව තිබුණේ ක්‍රිස්තියානි පාසල්. එතකොට බෞද්ධ ආගමේ ළමයින්ට තැනක් තිබුණේ නැහැ. එතකොට ඒ අවස්ථාවේදී කොළඹ ආනන්ද මහාවිද්‍යාලය ආරම්භ කරන අවස්ථාව වගේ වෙනකොට බෞද්ධ ආගමික පාසල් වල අවශ්‍යතාවයක් තිබුණා. මොකද අධිපතිවාදී රාජ්‍ය තන්ත්‍රයට එරෙහිව නිදහස් අරගලයට පක්ෂව තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. එතකොට ඒ අවස්ථාවේදී බෞද්ධ ශිෂ්‍යයන්ට තැනක් නැති නිසා ඒ වගේ බෞද්ධ පාසල් තිබීම අවශ්‍යයි. ඒක අනිවාර්ය දේශපාලන අවශ්‍යතාවයක් ඒ දවස්වල. නමුත් අද තත්ත්වය ගත්තාම එහෙම දෙයක් නැහැ. අපි බෞද්ධ, අපි දෙමළ, අපි බෞද්ධ, අපි හින්දු, අපි මුස්ලිම්, අපි සිංහල, අපි දෙමළ එහෙම කියන්න අවශ්‍යතාවයක් දැන් නැහැ. දැන් තියෙන විදිහට. එතකොට මේ ජාතීන් අතර හෝ ආගම් අතර හෝ වශයෙන් පාසල් බෙදීමත් අපේ සංහිඳියා ක්‍රියාමාර්ගයට පටහැනි. එතකොට ඒ සියලු දෙනාම එකතු කරගෙන තමයි යන්න ඕනේ. දැන් මම ඔබතුමාගේ ප්‍රශ්නයට තවදුරටත් පැහැදිලි කිරීමක් කරනවා නම් මම කලින් කිව්වා ඉතිහාසය ඉගැන්වීම සම්බන්ධ. අපේ රටේ බොහෝ පිරිසකට තියෙන වැරදි ඉතිහාස දැනුමක්. මහාවංශය කියන්නේ දුටුගැමුණු
රජතුමා ප්‍රධාන චරිතය කොට සකස් කරපු වීර කාව්‍යයක්. දැන් මහා වංශය ගැන අපි ආඩම්බර වෙන්න ඕන. මොකද කිසිම මේ බොහෝ රටවල් සල්පයයි මේ වගේ ලිඛිත ඉතිහාසයක් තියෙන්නේ. නමුත් මහා වංශයේ තියෙන බොහෝ කරුණු සත්‍ය වෙලා තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි වශයෙන්. නමුත් මහා වංශයේ සමහර දේවල් තියෙනවා මිත්‍යා මත. එතකොට මේ මිත්‍යා මත ජනතාව වැළඳගත්තාම දැන් දෙමළ විරෝධී මිත්‍යා මතයක් තියෙනවා එලාර දුටුගැමුණු යුද්ධය හරහා. නමුත් එලාර මහා වංශයේම කියනවා එලාර කියන්නේ ඊටාම ධාර්මික රජ කෙනෙක් කියලා. ඊටාම ධාර්මික රජ කෙනෙක් ඔහු Tamanගේ පුතා පවා මරණයටපත් කළා මේ වැරදි මේවා කරන්න. එලාර විහාර විනාශ කරුවේ නැහැ. කාලිංග මාගේ වාගේ නෙමෙයි. දැන් එලාර මේගේ රතේ යනකොට එක අවස්ථාවකදී විහාරයකට යනකොට විහාරයේ කොනක් කැඩිලා ගිහිලා තියෙන ඔහුගේ රතේ වැදිලා. ඔහු ඒ අවස්ථාවේදී බිම දිගා වෙලා කියලා තියෙනවා මගේ මේ රත රෝදෙන් මගේ ගෙලත් සිඳින්න කියලා. පස්සේ ඇමතිවරු මැදිහත් වෙලා ඔහු අස්වසා තියෙනවා. ඒතකොට මේ වගේ සාධාරණ රජෙක් මට නම් ලෝක ඉතිහාසයේ කිසිම තැනක හම්බෙලා නැහැ. ඔහු අති විශිෂ්ට පුද්ගලයෙක්. අපි අත්‍යවශ්‍යයෙන් ආඩම්බර වෙන්න ඕනේ එලාර වගේ රජ කෙනෙක් ලංකාවේ හිටපු එක. මේ වගේ ධාර්මික රජින විශේෂයෙන් අද තියෙන තත්ත්වය බලපුවාම මේ උසාවි වල. අපි තවදුරටත් කතා කරමු. කිට විරාමයකට යමු. විරාමයෙන් අනතුරු කතා කරමු. ජාතික සංහිඳියාව වෙනුවෙන් අද දවස් අපි වෙන් කරේ සහෝදරත්වය පිළිබඳ අද දවස් බොහෝ සෙයින් කතා කරන්නේ. සහෝදරත්වය වෙනුවෙන් යන ගමන තුලදී දේශපාලන පක්ෂ ආණ්ඩුවේ කාර්යභාරය වර්තමානයේ වෙන විට දිශ්ටුමින් පවතිනවා කියන කාරණේ පිළිබඳ කතා කරා. සමාජීය කාර්යභාරය පිළිබඳ කතා කරා. අධ්‍යාපන ක්‍රමය තුලදී කොයි ආකාරයෙන්ද වෙනස් විය යුත්තේ, අධ්‍යාපන ක්‍රමය කොයි ආකාරයෙන්ද සකස් විය යුත්තේ කියන කාරණේ පිළිබඳ අපි කතා කළා. ඒ වගේම මේ සහෝදරත්වයේ හිත් බිඳෙන්න එක වචනයක් ඇති ඒක ඔබ අත්දැකීමෙන් දන්නවා. අපි පාවිච්චි කරන එක වචනයක් ඇති අපිත් එක්ක එදිනදා ගනුදෙනු කරන ඕන කෙනෙක් වුණත් හිතක් බිඳෙන්න ඒ වචනයක් ඇති. ඒ වගේම තමයි ඇතම් ක්‍රියාකාරකම් අපි අනුගමනය කරන ක්‍රියාකාරකම් ඇතැම් වචන මේ ජාතික සංහිඳියාව කියන දෙයට බොහොම තදින් බලපානවා. විශේෂයෙන්ම මේ විජයග්‍රහණයේ දිනේ පිළිබඳ අපි කතා කරන විටදී ඒක බොහොම හොඳින් අර්ථකථනය කිරීමක් සිදු කළා. මේක ජාතියක් පරාජය කර තවත් ජාතියක් ජයග්‍රහණය කරපු දිනයක් නෙවෙයි. මේක ත්‍රස්තවාදයේ නිමාවටපත් කළ දිනේ කියන විජයග්‍රහණයේ දිනේ යුද්ධය අවසන් කළ දිනේ පිළිබඳ අර්ථකථන ඉදිරිපත් කරනකොටදී අන්න ඒ වගේ අපි සමහර තැන්වලදී සමහර සංකල්ප, සමහර වචන, සමහර පාවිච්චි කරන දේවල්, සමහරු පළ කරන අදහස්, සමහරුන්ගේ බිහි කරගන්න සංවිධාන මෙන්න මේ දේවල් සංහිඳියාවට බොහොම තදින්ම බලපාන කාරණා. අපි ඒ ගැන ටිකක් කතා කළොත්. ඔව් ඒ ගැන කතා කරන්න කලින් ඒ ගැන ප්‍රවේශයක් ගන්න මම මේ දේ සඳහන් කරනවා. දැන් දුටුගැමුණු දැන් මම කලින් කිව්වා මහා වංශය ලියලා තියෙන්නේ දුටුගැමුණු ප්‍රධාන චරිතය කොටගත් වීර කාව්‍යයක් වශයෙන් කියලා. දැන් දුටුගැමුණු රජතුමා අපේ රටේ හිටපු අති විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයෙක්. දැන් ඔහු දැන් යුද්ධයට යනකොට ඔහු මේ රුහුණේ ඉඳන් දිගටම සේනාවත් රැගෙන ගියා අනුරාධපුරයට. මේ අතර යන ගමනේ රජරට දේශ සීමාවල පහසු කරගෙන යනකොට ඔහු එකින් එක බලකොටු අල්ලා ගත්තා. මේ බලකොටු අල්ලා ගැනීමේදී අල්ලාගෙන ඉදිරියට යනකොට මේ අල්ලාගත් ප්‍රදේශවල ඔහු රඳවලා ගියේ භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා ඔහු සටන් පෙරමුණට අරගෙන ගියා. එතකොට මේක අති විශේෂ, ඒ කියන්නේ unorthodox ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒකෙන් සාමාන්‍ය සිදු නොවන විදිහේ ක්‍රියාවක්. ඔහු මේ සටන් පෙරමුණට භික්ෂුන් වහන්සේලා අරගෙන ගියා. නමුත් ඒකේ එක උපාය මාර්ගයක් තිබුණා. එකක් දැන් අර යටත් කරගන්න ප්‍රදේශවල හමුදාව නවත්වුවොත් එහෙම දැන් ඒ යටත් කරගන්න ප්‍රදේශවල ඉන්න මිනිස්සුයි හමුදාය අතර යම් යම් ගැටුම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වෙනුවට ඔහු භික්ෂුන් වහන්සේලා පාවිච්චි කළා. දෙවෙනි කාරණේ ඒ ප්‍රදේශවල හමුදාව නැවතුවොත් එහෙම සටන් පෙරමුණට හමුදාව මදි වෙනවා. එතකොට හමුදාව සටන් පෙරමුණේ සටන් කරනවා. අල්ලාගත් ප්‍රදේශවල සංහිඳියාවක් ඇති කිරීම සඳහා භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරනවා. එතකොට ඊළඟට ඔහුගේ යුද්ධයේ අවසන් අවස්ථාවේදී ඔහු ආරාධනා කරා මේ එලාරට දන්ද යුද්ධයකට. කුමක් සඳහාද? මේ දෙපසේම වන ජනයාගේ ජීවිත හානි වැළැක්වීම සඳහා. එලාරට ඒ දවස්වල
වෙනකොට අවුරුදු 70ක් පමණ නැති දුටුගැමුණු තරුණ වියේ සිටියේ. නමුත් ඉලාරත් එකඟුණා ඒ ද්වන්ද්ව යුද්ධයට. එතකොට ඒ අවස්ථාවේ දිලාර පරාජය වුණා. ඔහු කිව්වා මේ ඉලාරගේ සොහන මේ විශිෂ්ට පුද්ගලයාට ගරු කිරීම සඳහා ඉලාරගේ සොහනක් ඉදි කළා. ඒ සොහන පසු කරන් යන කිසිම කෙනෙක් ඕනෑම රාජකුමාරයෙක් රතෙන් බැහැලා යන්න ඕනේ. දැන් මේ අන මෑත කාලයක් වෙනකන් තිබුණා. මිනිස්සු අතර ජනප්‍රවාදයක් තිබුණා. ඔහුගේ මල්ලිගේ සද්ධාතිස්සගේ පුතා වලගම්බාහු රජ කරන වෙලාවේ නැවත චෝල ආක්‍රමණයක් ආවා. ඒ චෝල ආක්‍රමණය වෙලාවේදී වලගම්බා මේ සෝහන පහු කරගෙන චෝල සොලින්ගෙන් බේරිලා පැනලා දුවද්දී ඔහුගේ බිසෝන් සමග බිසෝන් දෙදෙනාත් සමග මේ මෙතනදී මේ බැහැලා පයින් යන්න සිද්ධ. ඔහු ඒ අවස්ථාවේදී දුටුගැමුණු රජතුමාගේ අන ක්‍රියාත්මක කළා. බැහැලා පයින් ගිහිල්ලා ඒකෙන්දී ඔහුට අර ඔහුගේ එක දේවියක් බස්සලා යන්න සිද්ධ වුණා සෝමාදේවිය. ඉතින් මේ වගේ දැන් දුටුගැමුණු රජතුමාගේ මේ ක්‍රියාව අතිවිශිෂ්ට රාජතාන්ත්‍රික ක්‍රියාවක්. සංහිඳියාවේ පළමු පියවර. සංහිඳියාවේ පළමු පියවර. ඔහු ජාතීන් අතර මේ යුද්ධ කරපු පුද්ගලෙක් නෙවෙයි. ඔහු මේ යම්කිසි හේතුවක් නිසා බලය ලබා ගැනීම අවශ්‍යයි කියලා කල්පනා කරා. ඒ අනුව වැඩ කටයුතු කළා. නමුත් ඊට පස්සේ යුද්ධයෙන් පස්සේ මෙතන සන්ධානයක් සමගියක් තිබිය යුතුයි කියන මතය ඔහු හිටියා. ඒකේ පළමු පියවර තමයි අර මේ එලාර සොහන ඉදිකිරීම. එතකොට අපි දැන් ඔබ සඳහන් කරා විජයග්‍රහණය වෙලාවේ දැන් පසුගිය ආණ්ඩුව ත්‍රස්තවාදය පරාජය කරුවා. ඒක අතිවිශිෂ්ට ක්‍රියාවක්. දැන් බොහෝ දෙනා හිතන් හිටියේ මේ LTT සංවිධානය පරාජය කරන්න බැරි සංවිධානයක් කියලා. එතකොට ඒවකට සිටපු ආණ්ඩුවේ මේ දේශපාලන නායකත්වය දුන්නා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතකොට ඊට පස්සේ ගොටාබේ රාජපක්ෂ හිටියා. ඊට පස්සේ සරත් ෆොන්සේක හිටියා. ඒ සියලු දෙනාම එකතු වෙලා මේ ත්‍රස්තවාදය කවුරුවත් පරාජය කරන්න බැරි කියපු ත්‍රස්තවාදය පරාජය කරුවා. ඒක විශිෂ්ට ක්‍රියාවක්. නමුත් ඊට පස්සේ තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඕන් ඊට පස්සේ අර දුටුගැමුණු ගිය මාර්ගයේ ගියේ නැහැ. අපිට සාක්ෂි තියෙනවා, අපිට පූර්වාදර්ශ තියෙනවා. දුටුගැමුණුගේ කාලේ ඉඳන් යන්න ඕන මාර්ගය මොකක්ද කියලා. ඒ දුටුගැමුණු අනුගමනය කරපු රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගයේ විශිෂ්ට රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගය ඔහු අනුගමනය කළේ නැහැ. ඒ වෙනුවට දැන් විජයග්‍රහණයේ සැමරුම කියලා කියන්නේ ඒක දැන් ඒ සමරන වෙලාවේදී දෙමළ ජාතිකයන්ට ඇතිවන අදහස මොකක්ද? ඒ කියන්නේ ඔවුන් සමස්ත වශයෙන්ම ජාතියක් වශයෙන් පරාජයට පත් වුණා කියන අදහස ඇති වෙන විදිහේ තමයි මේ සමරුම ක්‍රියාත්මක වුනේ. එසේ නොවිය යුතුයි. අපි දෙමළ ජාතිය සිංහල ජාතිය විසින් දෙමළ ජාතිය පරාජය කිරීමක් නෙවෙයි මේ සිදු වුනේ. මේ සිදු වුනේ යම්කිසි ත්‍රස්තවාදී කල්ලියක් ත්‍රස්තවාදී ක්‍රියාදාම ඒකට ත්‍රස්තවාදී ක්‍රියාව ඇති වෙන්න හේතුව අපි කලින් කතා කරා. ඒකට සාධාරණ හේතු තියෙනවා. ඒ ත්‍රස්තවාදී ක්‍රියාමාර්ගය ඇති වුණාට පස්සේ ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක් විශේෂයෙන්ම ගුවන් බලය, නාවික බලය සහ යුද හමුදා බලය සහිත ත්‍රස්තවාදී කණ්ඩායමක් මේ පරාජය කිරීම. දැන් ඒ අනිත් පැත්තෙන් ගත්තාම මේ ත්‍රස්තවාදී කණ්ඩායම ලාංකිකයෝ අපේ මිනිස්සුම තමයි. ඒ ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කිරීම විශිෂ්ට දෙයක්. නමුත් ඒක දෙමළ ජාතිය පරාජය කිරීම ලෙස අර්ථකථනය කිරීම දැනුවත්ව ආණ්ඩුව විසින් වැළකී යුතු තිබුණා. එතකොට අන්න එතන ඒ වැරද්ද අපේ අතින් සිද්ධ වුණා. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් පරාජය සිද්ධ වුණාම අපි පරාජිතයාට අත දියන්නේ. ඒක දෙමළ ජාතිය පරාජය වීම ලෙස අර්ථ ගැනීම දැනුවත්ව වැළකී යුතුයි. එතකොට තමයි ඒක තමයි සංහිඳියාවේ මුල් පියවර. හොඳයි. ඒ කාරණේ මේ විදිහට කතා කරනකොටම තවත් අර වචන ගැන අපි කතා කරන නිසා ඇතැම් වෙලාවට උතුරේ සමහර දේශපාලන නායකින්ගේ ක්‍රියාකලාපයේම සංහිඳියාව බිඳවට්ටන්නට ප්‍රධාන හේතුවක් වෙනවාදෝ කියන සැකයත් අපිට පළ කරන කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. උතුරේ දේශපාලන නායකින් තමුන්ගේ සමාජ කාර්යභාරය හරියාකාරීෂ්ඨ කරනවාද? උතුරේ වෙනම පළාත් සභාවක් තියෙනවා. විග්නේශ්වරන් මහත්මයා ප්‍රධාන ඇමති. දැන් ඔහු දැන් දෙමළ විමුක්ති සංවිධානයේ සම්බන්ධන් මහත්මයාගේ
මතවාදයට තරමක් වෙනස් විදිහකට තමයි වැඩ කටයුතු කරන්නේ. මුලදී ඔහු එකඟ වැඩ කටයුතු කළා. දැන් ඔහුගේ ගමන් මාර්ගය ඊට වඩා ටිකක් වෙනස්. ඔහු විවිධ යෝජනා සම්මත කරා. මේ උතුරු පළාත් සභාව හරහා බොහෝ දෙනා කියන උතුරු පළාත් සභාවෙන් ප්‍රමාණවත් වැඩ කොටසක් වෙන්නේ නැහැ කියලා. දැන් ප්‍රතිවිරුද්ධ වශයෙන් ඔහුගේ අදහස මේ තියෙන යාන්ත්‍රණය ඇතුලේ මේ පළාත් සභාව තියෙන යාන්ත්‍රණය ඇතුලේ මේ වැඩ කටයුතු කරන්න ඉඩක් නැහැ කියන එක. නමුත් තමුන් ඉඩකඩ හදාගෙන යම්කිසි වැඩ කටයුත්තක් කළ යුතුයි. එතකොට තමයි දෙමළ ජනතාවට දැනෙන්නේ මේ දේ තියනවා කියලා. එතකොට දැන් විග්නේෂරන් මහත්මයාගේ පැත්තෙන් බලපුවාම ඔහු කියන්නේ මෙම ආණ්ඩුව වැඩ කටයුතු කරගෙන යන වේගය බොහොම අඩුයි. ඔහු ඔවුන් පොරොන්දු වෙච්ච දේවල් හුඟක් දේවල් ඉෂ්ට කරලා නැහැ යනාදී වශයෙන්. නමුත් ඔහු හම්බෙන්න ආපු මේ දැන් ඇමරිකන් තානාපතිනිය UN එක්සත් ජාතීන්ගේ තානාපතිනිය සමන්තා පව මහත්මිය කැබිනට් මට්ටමේ ඉන්න පුද්ගලයෙක් ඇය කියා සිටියා මේ දේවල් ආණ්ඩුව විසින් කරලා තියෙනවා. යම් සාධනීය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අපිත් එකඟයි ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග මේ අපි බලාපොරොත්තු වෙච්ච තරම් ඉක්මනින් යන්නේ නැහැ. මොකද දැන් මේ සංවිධානය ගැන කතා කරනකොට නොයෙකුත් විරුද්ධ බලවේග තියෙනවා. නොයෙකුත් බාධක ආණ්ඩුවට එල්ලෙනවා. එතකොට ඒ හරහා ආණ්ඩුවේ ගමන් මාර්ගයේ එක්තරා ප්‍රමාණයකට මන්දගාමී වෙලා තියෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ආණ්ඩුව ඉදිරියට යනවා කියලා. එම නිසා අදහස් කරන්නේ ආණ්ඩුව ඉදිරියට නොයනවා කියලා. එතකොට එම නිසා උතුරේ දේශපාලනඥයනුත් මේ කාර්යය උපයෝගී ගැන සැලකිලිමත් වෙලා විවිධ වචන ප්‍රකාශ කිරීමෙන් වැළකී ඉන්නවා නම් හොඳයි. මොකද මේ වචන ප්‍රකාශ කිරීමෙන් විවිධ අදහස් ප්‍රකාශ කිරීම නිසා ඒක උපස්තම්භක වෙනවා මේ පැත්තේ ඉන්න සිංහල ජාතිවාදීන්ට, සිංහල අන්තවාදීන්ට. එතකොට මේ දෙගොල්ලම කතා කරන්නේ එකක්. එතකොට සංහිඳියාව මේ පිළිබඳ ඉදිරි ගමනට දැන් විශේෂයෙන්ම සම්බන්ධන් මහත්තයා බොහොම පරිණත දේශපාලනඥයෙක්. දැන් මේ අවස්ථාවේදී ආණ්ඩුවත් එක ස්ථාවරයක ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය ඉන්නවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. දෙගොල්ලම එකතු වෙලා ඉන්නවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා. ඒතකොට අනිත් පැත්තෙන් ඉන්නේ සම්බන්ධන් මහත්මයා. එතුමා බොහොම ඉවසිල්ලෙන් මේ ප්‍රශ්නේ දිහා බලනවා. මේකට යම්කිසි විසඳුමක් ලබා ගැනීම සඳහා උත්සාහ කරනවා. විශේෂයෙන්ම ඔහු ඉන්න කාලය ඇතුළත විසඳුමක් ලබා ගත්තොත් මේක ඊටාම සුදුසුයි. සුදුසු තත්වයකට අපිට එන්නට පුළුවන්. හොඳයි. අපි කතා කරා බොහෝ කාරණා පිළිබඳ අධ්‍යාපනය හෝ වේවා, සමාජය හෝ වේවා, දේශපාලනය හෝ වේවා, මේ සියලුම අංශ පිළිබඳ කතා කළා. මේ ඒ අංශ වලට පුළුල් කාර්යභාරයක් තිබෙනවා සංහිඳියාව ගොඩනැගීමේ කාර්යයේදී. ඒ නිසා අපිට උණු වැරදි බොහෝමයි, අපිට වරද්දාගත්තන් බොහෝමයි. ඒ වැරදි නිසා අපි දශක ගාණක් තිස්සේ දුක් විඳා. නිකන් නිර්පරාධ තරුණ ජීවිත රැසක් අපිට අහිමි වුණා. අම්මට තාත්තා දෙමව්පියන් දරුවන් මේ සියලු දෙනාම එකිනෙකාට එකිනෙකා අහිමි වුණු සමාජයක් බිහි වුණා. අපි අතර තිබුණු සහෝදරත්වය බොහෝ සෙයින් ඈත් වෙලා ගියා. උතුර දකුණ බොහෝ සෙයින් ඈත් වුණා. මෙවැනි දේවල් සිද්ධ වුණේ අපි අතර ඇති වුණා වූ මේ ජීවත් වෙලා ඉන්න ටිකේ ඇති වුණු මේ පුංචි සංකල්පයක්, මේ ජාතිවාදයේ මේ කාරණා නිසා මේ සියලු දේ ඇති වුණේ. ඒවා අත්හැරියොත් කොයිතරම් සුන්දර විදිහට ජීවිතේ ගෙනියන්න පුළුවන්ද කියන දේ බොහොම පැහැදිලි වෙනවා මේ කියන කතා භාෂා වර්තමානයේ අපි විඳින නිදහස තුළදී. මම කැමති හර්ෂ මහත්මයා ඔබතුමාගෙන් අවසාන වශයෙන් අපි දැනගන්නට මේ රටේ වැරදුණු තැන් මොනවද, තවත් අපිට ඇස නොගැටුණු සහ ඒ වගේම මේ සමාජයට ඔබතුමාගෙන් පණිවිඩයක් ලබා දුන්නොත් අපි. මේ සමාජයට වැරදිලා තියෙන්නේ අපි එක රටක් හැටියට දැකීමට ඇති අසමත්කම්. දැන් ශ්‍රී ලාංකික ජාතිය කියන හැඟීමක් අපේ මිනිසුන්ගේ අතර නැහැ. දෙමළ අය හිතන්නේ දෙමළ ජාතිය ගැන. සිංහල අය හිතන්නේ සිංහල ජාතිය ගැන. ජාතිය කියලා කිව්වොත් කිහිම ශ්‍රී ලාංකික කියන හැඟීමක් ඇති වෙලා නැහැ. එතකොට මේක තමයි අපිට අවශ්‍ය දැන් මේ අවස්ථාවේදී ඇති කර ගැනීම සඳහා. දැන් ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාවේ ඒ හැඟීම තිබුණා. මම කලින් සඳහන් කළ පරිදි ඉන්දියානු ජාතික නායකයෝ මේ ඉන්දියානු ජාතියක් ගොඩනැංවීම සඳහා සැලසුම් සකස් කරගෙන ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඔවුන් කුල භේදයට විරුද්ධව වැඩ කළා.
ඉන්දියාවේ ස්ථාපිත වෙලා තිබිච්ච කුලභේදය ඒ හරහා සමස්ත ඉන්දිය ජාතියක් ගොඩනැංවීම සඳහා. එතකොට අපේ නිදහස් අරගලය හරහා ඒ දේ තිබුණේ නැහැ. දැන් ඩී.එස්.එන් නායක මහත්මයා උත්සාහ කරා මේ අපි කලින් කතා කළ පරිදි එක්සත් ජාතික පක්ෂය ඇති කරලා එක් ශ්‍රී ලංකාවක් ඇති කිරීම සඳහා. එතකොට ඒ අවස්ථාව අපෙන් ගිලිහිලා ගියා. එතකොට දැන් මේ අවස්ථාවේදී අපේ අවශ්‍යතාවය එක් ජාතියක් වශයෙන් සිටීමයි. දැන් පසුගිය කාලයේදී සිංගප්පූරුවේ හිටපු අගමැති ලී කුවාන් යූ එක කතාවක් කියා සිටියා ලංකාවට වැරදුනේ ඔවුන්ට ජාතික ප්‍රශ්න කළමනාකරණය කරගන්න බැරි වීම නිසායි කියලා. අපිට වැරදුනේ එතනයි. මේ தත්ත්වය අපි කළමනාකරණය කරගත්තා නම් අපේ රට ඉන්දියාවටත් කලින් 1977 දී අපේ ආර්ථිකය විවෘත කරා. ඉන්දියාව ආර්ථිකය විවෘත කරන්නේ 1990 දී හෝ 91 දී මනමෝහන් සිං මුදල් ඇමති වෙලා ඉඳී. දැන් අපි අර අවස්ථාවේදී ආර්ථිකය විවෘත කරලා ඉදිරි ගමනක් යන්න ලෑස්ති වුණ වෙලාවේ තමයි මේ යුද්ධය ඇති වුණේ. මේ යුද්ධය ඇති වුණේ නැත්තම් අද අපේ ජාතික ආදායම බොහෝ දුරට සමාන වෙන්න ඉඩ තිබුණා අග්නිදිගින ආසියානු රටවල් වලට, තායිලන්තය, සිංගප්පූරුව, කොරියාව වගේ රටවල් වලට. එතකොට අපිට බොහෝ දේ අහිමි වෙලා තියෙනවා මේ යුද්ධය නිසා. අපි ඉන්නේ මේ ඉන්දියන් සාගරයේ විශේෂ ස්ථානයක. අපි ඉන්න ස්ථානය ඊටාම වැදගත්. බටහිර ජාතින්ටත් වැදගත්, චීනයටත් වැදගත්, ඒ සියලුම දෙනාටම වැදගත්. තැනක මධ්‍යස්ථානයක ඉන්නේ. එතකොට දැන් මේ මධ්‍යස්ථානය සහ අපේ තියෙන මේ මර්මස්ථානය භූගෝලීය වශයෙන් වැදගත්කමක් ඇති ස්ථානයක ඉන්නේ. ඒ හරහා අපිට විශාල ආර්ථික දියුණුවක් ලබා ගන්න පුළුවන්. අපිට අහිමි වෙලා තියෙන ඒ ආර්ථික දියුණුව. එතකොට දැන් මේ අවස්ථාවේදී දැන් මේ අපි බොහොම ටික කාලයක් ඉන්න ඔබතුමා කිව්වා. දැන් බෞද්ධයෝ මේ දන්නවා දැන් මේ මම කතා කරනවා මේ කතා කරන මම මේ කතා කරලා ඉවරෙන්න ඉස්සෙල්ලා මැරෙන්න පුළුවන්. හරි. අපි ජීවිතේ බොහොම අනිත්‍යයි. අපි මේ බොහොම ටික කාලයක් මේ ඉන්න ජීවිතේ අපි මේ ජාතිවාදයයි අරකයි මේකයි ගැන කතා කරනවා. දැන් අපි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් නම් අඩු වශයෙන් අපේ දරු පරපුර සතුටින් ජීවත් වෙලා මේ මැරෙන්න පුළුවන් ඒ කාලය ඇතුළේ. අනවශ්‍ය දේවල් පිළිබඳ මේ කාලය නාස්ති කරනවට වඩා. එතකොට දැන් මේ අවස්ථාවේදී අපිට අත්‍යවශ්‍ය වෙන්නේ එක් ජාතියක්. මේ ජාතික ප්‍රශ්නය අපි විසඳිය යුතුයි. අලුත් පැහැදිලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදාගත යුතුයි. අපිට ඉදිරියට යන්න සඳහා අවශ්‍ය වෙන මූලික අඩිතාලම ඒකයි. ඒක අඩිතාලම දාගෙන ආර්ථික සමෘද්ධියක් ලබා ගන්න පුළුවන් අපිට ඉස්සරහට. අපි ඉන්න තත්ත්වය අනුව. අපේ ගමන් මාර්ගය යුත්තේ මේකයි. එහෙම නැතුව නිකන් අනවශ්‍ය මේ වාද විවාද වලට පැටලලා අපේ මුළු ජීවිත කාලයමත් අපේ දරුවන්ගේ ජීවිත කාලයත් මුළු රටේම අනාගතයත් සම්පූර්ණයෙන්ම අඳුරේ හෙලීමේ ක්‍රියාමාර්ගයෙන් ඈත් වෙලා එකට එකතු වෙලා මේ රට ගොඩනැගීමට ක්‍රියා කරමු කියන එකයි මගේ අදහස. හොඳයි, බොහොම ස්තුතියි. තාමත් හොඳ කතා බහක් අපි සිදු කළාද. හජ් උත්සවයේ වගේ විශේෂයෙන්ම සහෝදරත්වයේ වෙනුවෙන් ඉතාමත් පුළුල් ලෙස කතා කරනවා මෙහිදී ඉස්ලාම් ආදරණීය සහෝදරයින්. මේ සහෝදරත්වයේ වෙනුවෙන් ඒකමුතුකම වෙනුවෙන් අද දවසේදී රටට ජාතියට වචනයක් එක් කිරීම අපේ යුතුයකමක් වෙනවා. සංහිඳියාව පිළිබඳ දිගින් දිගටම කතා කරන නිසා වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන මහතා සමගින් අපි කතා කරේ. බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. මේ සියලු දේ හිතට ගන්න අර මෙතුමන් කියෝ වගේ අපි 77 ආර්ථිකයේ විවෘත වෙනකොට අපි දෙවෙනි උනේ ජපානයට පමණයි. ඒ තරමටම ආර්ථිකයේ බොහොම ඉතාමත් විශාල පිබිදීමක් තිබුණා. නමුත් වර්තමානයේ වෙන විටදී ආර්ථිකයේ දිගින් දිගටම කඩායි හිරෙන්නට මේ සියලු දේට හේතු සාධක උනේ අපේ අතර තිබුණු සංහිඳියාව සහෝදරත්වයේ බිඳ වැටීමයි. ඒ වර්ධනය කරගත යුතුයි. අනාගතයේ දරු පරම්පරාව වෙනුවෙන් සුඛිත මුදිතමුණු රටක් තිරින කරන්නට නම් අපි අතර සහෝදරත්වය අපි වපුරා ගත යුතුයි. ඒ බලාපොරොත්තු ඒ පණිවිඩය මතක තියාගන්න. සමගන්නවා හෙට යලිත් හමු යමු. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්.